හරි මෙන්න මේ විදිහට හොඳයි. මෙන්න මේ කොටස එතකොට සම්පූර්ණයෙන්ම මේ රතු පාටින් තියෙන කොටස හරය පුතේ. මේ හරය කියන කොටසේ ඝනකම සාමාන්‍ය කිලෝමීටර් 3500ක් විතර එන්න පුළුවන්. හරිද? දැන් ඔන්න ඔය විදිහට අපිට මේ පෘථිවියේ තියෙන ප්‍රධාන ස්තර තුන අඳුන ගන්න පුළුවන්. දැන් බලමු මොනවද මේවා කියලා. අපි දන්නවා පුතේ පෘථිවියේ දැන් අපි ඉන්න කොටසට මොකද්ද කියන්නේ? මේ අපි ඉන්න කොටස මෙන්න මෙහෙම මේ කොටස අපි විශාල කරලා පැත්තකට ගත්තොත් ඔය දුඹුරු පාටින් පේන කොටස මම ඔන්න චූටි කොටුවක් දැම්මාට පේනවද? ඒ කොටස විතරක් විශාල කරලා මම පැත්තකට අරගන්න. මේ බලන්න. හරි මේක විශාල කරලා අරගත්තට පස්සේ මේ බලන්නකෝ. පෘථිවිය මත තියෙන මේ තියෙන කඳු. හරිද? ඒ කඳු කර ප්‍රදේශ තියෙනවා. ඊට පස්සේ සාගර ප්‍රදේශ ජලාශ ආදී තියෙන්නත් පුළුවන්. තියෙන අපි හිතමු ජලාශයක් හෝ මුහුද හරි ඒ වගේ මොනවා හරි. ඊපස්සේ ගස් කොළන් ඒ වගේ දේවලුත් මේකේ දැන් ගස් කොළන් කියලා මම මෙහෙම ලොකුවට අඳින්න යන්නේ නැහැ. මෙහෙම කොළ පාට ඩොට් ටිකක් ඔන්න දාලා මෙහෙම ගස් කොළන් ටිකක් ඇඳලා ගොඩ නැගිලි හරි ඔය විදියට ඔන්න අපිට සාමාන්‍ය පේන පොළොව මතු පිට ස්වභාවය මෙහෙමනේ. හරිද? ඊට පස්සේ පොළොව මෙහෙම ඇතුළට ගත්තොත් ඔහම තව ගැඹුරට තියෙනවනේ පුතේ. මේ මේක ඇතුලේ තව විශාල පාෂාණ තියෙනවා. විශාල පාෂාණ තියෙනවා. මව් පාෂාණය කියලා අපි සමහර වෙලාවට මේ ගැන කතා කරනවා පස පාඩමේදී. හරි. මේවා විශාල ප්‍රමාණයේ පාෂාණ. එතකොට අපි ඔය ලිඳක් එහෙම හැරුවොත් ඔයාලට පේනවද දන්නේ මම මේ අඳින තැන චෝට්ටක් මෙහෙම බලන්නකො මේ. ඔන්න මේ තියෙන ලිඳක් කියලා හිතන්න එක මට. හරි නිල් පාටින් ඔන්න මම චෝටියට මේ ඉරි කෑල්ලක් ඇඳ පේනවද මේ ගොඩනැගිලි ටික ළඟින්. හරි. ඔන්න ඒ තියෙන අපි හිතමු ලිඳක් කියලා. මෙච්චරවත් ලොකුවට අඳින්න බෑ. හරිද? තේරෙනවනේ කන්දේ විශාලත්වයත් එක්ක ලිඳ මේ තරම්වත් ලොකුවට අඳින්න බෑ. තෙල් ලිඳක් හාරනකොට අපි පෘථිවියේ අභ්‍යන්තරයට පුතේ කිලෝමීටර් ගණනාවක් ඒ තෙල් ලිඳට අදාළ ලෝහ නල ඇතුල් කරනවා කියලා කිව්වනේ. එතකොට ඔන්න මම දම් පාට ඉරකින් ඇඳුත් මෙහෙම තෙල් ලිඳක් සඳහා ලෝහ නල ඇතුළු කරපු කොටසක් ඔන්න ඔය වගේ ඊටත් වඩා අඩුයි. මෙතන නැත්තම් අපිට පේන්නේ නැහනේ කොච්චර ගැඹුරකට ගිහින් තියෙනවද කියලා. සාමාන්‍ය කිලෝමීටර් 2-3ක් ඔය විදිහට පොළොව ඇතුළට ගිහිල්ලා තියෙනවා. හරිද? ඉතින් මෙන්න මේ විදිහට පුතේ මේ පස සහිත කොටස පස් සහ පාෂාණ සහිත කොටස අපි පෘථිවි කබල කියලා හඳුන්වන්නේ. එතකොට අපි ඔය ලිඳවල් හාරලා තියෙන්නේ, පතල් හාරලා තියෙන්නේ, මුහුදේ සම්පූර්ණ ගැඹුර වෙනකම්ම මුහුද පිහිටලා තියෙන්නේ. ඊට පස්සේ මුහුදේ පතුලක් තියෙන්නේ. ඒ හැම එකම තියෙන පුතේ ඔය පෘථිවි කබල කියන කොටසේ තමයි. හරිද? ඉතින් මේ මතු පිටින්ම තියෙන පෘථිවි කබලේ ඝනකම සමහර ස්ථානවල උපරිම ඝනකම වශයෙන් කිලෝමීටර් 35ක විතර ඝනකමක් තියෙන්න පුළුවන්. දැන් අර කලින් දැම්ම අපි මේ කිලෝමීටර් 35ක් කියලා ගයක් දැම්ම නේද? ඒක 35 ඉඳන් කිලෝමීටර් 5 සහ 35 අතර වෙනස් වෙන්න හැකියාව තියෙනවා. සමහර තැන්වල කිලෝමීටර් 5ක විතර ඝනකමක් වෙන්නත් පුළුවන්. සමහර තැන්වල කිලෝමීටර් 35ක විතර ලොකු ඝනකමක් තියෙන්නත් හැකියාව තියෙනවා. හරිද? එතකොට මේ අපි කරන හැම ක්‍රියාකාරකමක්ම පුතේ මේ පෘථිවි කබල මත සිදු කරනවා වගේම පෘථිවි කබල සම්පූර්ණයෙන්ම විනිවිදගෙන ඇතුළට ගිහිල්ලා නැහැ. හරිද? මිනිස්සුયો විදියට පතල් හාරනවා, උමං මාර්ග හාරනවා, ඊට පස්සේ තෙල්ලින් හදනවා ආදි වශයෙන් එක එක දේවල් කරනවා. භූතාප බලාගාර වලට ඒ භූතාපය ලබා ගන්න පොළොව අභ්‍යන්තරයට විදිනවා. ඒ වගේ ගොඩක් දේවල් අපි කරලා තිබුණත් අපිට මේ පෘථිවි කබල සම්පූර්ණයෙන් විනිවිද යන්න තවමත් හැකියාව ලැබිලා නැහැ. හරිද? ඒකට හේතුව
ඔය පෘථිවි කබලපතේ පහලට යන්න යන උෂ්ණත්වය සෑහෙන වැඩි. මේ මව් පාෂාණ කියන කොටස ඔන්න ටිකක් තැඹිලි පාටින් දාන්නම්. ඒකට හේතුව අර පෘථිවියේ ප්‍රාවරණය කියන කොටස ඉතාම උණුසුම්. ඒ ප්‍රදේශයේ තියෙන උණුසුමත් මේ කොටස් වලට ලැබිලා තියෙනවා. කොහොම එහෙම කරන්න කොහොමද? හරි මම දුඹුරු පාටින් සෝරි මේ කළු පාටින් දාන මව් පාෂාණය නිසා ඔන්න ඔය විදිහට. හරිනේ. මේ ටිකත් සෑහෙන රත් වෙච්ච පාෂාණ තියෙනවා. ඉතින් භූතාප බලාගාරයකදීවත් මේ කබල විනිවිද යන විදිහට මේ හාරන්න ක්‍රමයක් නැහැ. උපරිම වශයෙන් පුතේ දැනට කිලෝමීටර් ගානක් වශයෙන් බැලුවොත් පොළොව අභ්‍යන්තරයට ගිහිල්ලා තියෙන උපරිම කිලෝමීටර් 12ක විතර ප්‍රමාණයක් තමයි දියුණුම යන්ත්‍ර සූත්‍ර පාවිච්චි කරලා පවා අපිට හාරන්න පුළුවන්කම තිබිලා තියෙන්නේ. හරිද? එතකොට ඔන්න ඔය වගේ ඝනකම සහිත පස් සහ පාෂාණ වලින් පිරුණු ස්තරයකට තමයි අපි කියන්නේ පෘථිවි කබල කියලා. එතකොට මේ පෘථිවි කබල මත තමයි සම්පූර්ණ සාගරයමත් පිහිටලා තියෙන්නේ. හරිද? ඔන්න ඒකේ හරස්කඩ පේන විදිහේ රූප සටහනක් තමයි මම මේ කොට පැත්තකින් ඇඳලා තියෙන්නේ. අර කොටුවක් අපි ඇඳලානේ. මේ බලන්න මෙතන මේ පෘථිවි කබල කියන කොටසට අදාළ වෙන්නේ චූටි කොටුවක් ඇඳලා තියෙන්නේ. ඒ කොටසේ ස්වභාවය තමයි මේ පැත්තේ දාලා තියෙන්නේ. හරි නේද? මේකට අපි උදාහරණයක් කියන්න පුළුවන් පුතේ. හරියට බිත්තරයක තියෙන ස්වභාවය අරගෙන ඒකින් අපිට උපමාවක් ඇසුරින් මේ පෘථිවි කබලේ තියෙන කොටස් ටික පැහැදිලි කරගන්න පුළුවන්. අපි උදාහරණයට පස්සේ යමු. දැනට මෙන්න මේ ටික අපි ඇඳගමුද පුතේ. මේ රූප සටහන අඳින්න බලන්න හිමීට. හිමීට කෙන් ටක් ගාලා අඳින්න මේ පැහැදිලිව මේ කොටස් ටික ඉස්සෙල්ලම නම් කරගන්නකො. මේ ඉලක්කම් ටික දාගන්න හරියට පෘථිවි කබල කියන කොටස පුතේ මම මෙතන උඩින් නම් කරලා තියෙන්නේ. පැත්තකින් එතන අර ඝනකම පෙන්වන්න ඕන නිසා ඊතල දෙකක් උඩින් සහ පහළින් දාලා තියෙන මෙතන ඉතා තුනියට අපිට මේක පේන නිසා. පෘථිවි කබල කිලෝමීටර් 5ක ඉඳන් 35ක විතර ඝනකමක් තියෙන්න පුළුවන්. එතකොට මේ කබල කියන කොටස තමයි ඊටාම තුනී කොටස. පස් සහ පාෂාණ වලින් හැදලා තියෙන්නේ. හරි නේද? ඇඳ ගන්න බණ්ඩම් ගාලා මේක. කොටුව ඇතුළේ තියෙන කොටස විශාල කරලා පෙන්නපු නිසා පුතේ මම ඒක වටේට ආයේ කොටුවකුත් ඇඳලා. හරි විනාඩි 3-4ක කාලයක් දෙන්න ඉක්මනට ඇඳගන්න. මේ රවුම් අඳිනකොට පුතේ ඔයාලට කව කටුවක් පාවිච්චි කරන්න පුළුවන් නම් හොඳයි. අතින් ඇඳොත් එහෙම මේවා මේ රවුමක් කියලා ඊට පස්සේ ලියන්න වෙනවා ඒකට යටින් ඈ. අපිට තාම මෙහෙම ඔන්නම ඇඳලා තියයි. එහෙම ඇඳලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් මෙතනදී පුතේ අපිට පින්තූරේ පැහැදිලිව ලස්සනට තියෙන්න ඕන හින්දා අපි මෙතන කව කටුවක් පාවිච්චි කරමු. හරියටම පෘථිවිය ගෝලාකාරද බැලුවොත් ඇත්තටම එහෙම ගෝලාකාර නැහැ, ආසන්න හැඩයක් තියෙන්නේ. නිසා චුට්ටක් එහෙට මෙහෙට ඇද වුණාට කමක් නැහැ. ගොඩක් ඇද වෙයි කියලා හිතෙනවා ඔයා තනියෙන් නිකන්ම අත පාවිච්චි කරලා ඇඳ. ඒ නිසා මොනවා හරි ආධාරකයක් එකට ගන්න. පාට පැන්සලක් තියෙනවනම් පුතේ ටක් ගාලා මේවා වර්ණ කීපයකින් පෙන්වන්න යන්තම් අඳුරු කළ ඒරිය ඉඳලා හරි කමක් නැහැ පෙන්වන්න. ගෙදරදී වර්ණ ගන්නව ගැන අනිවාර්යයෙන්ම ඒ වගේම මේ පින්තූර වල ස්ක්‍රීන්ෂොට් එකක් එහෙම අරගන්න. ගෙදරදී පාට කරගන්න වෙලාවට ගන්න.
හරිද? ඇඳලා ඉවර වෙනකොට පුතේ අත උස්සන්න. පොඩි වෙලාවක් ඇවිවට මේක අඳින්න. අඳ ගන්නකොට අංගාලා. පෘථිවිය විතර නේද අඳින්නේ? නෑ නෑ අර පැත්තෙන් ඇඳපු එකත් ඇඳ ගන්න අංගාලා. රූප දෙකම ඇඳ ගන්නවා. හරිද පුතේ ඉවරද? ඉවර කට්ටිය අත උස්සන්න. පුතේ රූප ඇඳලා ඉවරයි. අර දෙන්නේ අත උස්සලා තියෙනවා ඇඳලා ඉවරයි කියලා. මේගොල්ලන්ට පුතේ පොඩ්ඩක් මේ පාට පැන්සල කරගෙන පාට කරගන්න පුළුවන් අනිත් ඒ පැන්සලෙන් ඇඳ ගන්නකම්. තව විනාඩි 2ක් විතර කාලයක් දෙන්න හැමෝටම මේක ඉවර කරගන්න විනාඩි 2ක් 3ක් විතර ඉක්මනට ඉවර කරගන්න. පිටු කීයක් විතර තියන්න ඕනද? පිටු තියන්න ඕනේ අපිට. අපි මාතෘකාව ලිව විතරයි විස්තරයක් කරලා මෙතන මේ රූපය ඇඳ විතරයි. ඒ නිසා මේ පෘථිවියේ ව්‍යුහය කියලා මාතෘකාව ලියාගන්න දැන් සම්බන්ධ ළමයි දෙන්නෙක් සම්බන්ධ වුණා. දෙන්නම මේ පින්තූරේ ඇඳගත්තා නම් හරියට. මේක දැන් ඔයාලට අඳින්න වෙලාවක් ඉතුරු වෙන එකක් නෑ. තව ටිකකින් අපි වැඩේ නතර කරනවානේ. ඒ නිසා ස්ක්‍රීන්ෂොට් එකක් අරගන්න මේකට ඉඩ තියාගන්න පිටු භාගයක් විතර මේ රූපෙට.
හරි ඉක්මන් කරන්න පුතේ. දැන් කීප දෙනෙක් ඇඳලා ඉවරයි. ඇඳලා ඉවර නම් අත උස්සන්න. තව විනාඩියකින් විතර වෙලාව ඉවර කරන්න හදන්නේ. මම කරලා අඳින්න. පියුමි සහන් නිසඳ සොනාල් අනුසත් උමේෂ සිනෙත් ඒගොල්ලෝ ඇඳලා ඉවර නම් අත උස්සන්න. අනුසත් නම වෙනස් කරගන්න ඕනි. ඔයාගේ මේ මීටින් එකේ මේ වෙන වෙන අනවර්ථ නම් වලින් ඉන්න බෑ. නම වෙනස් කරගන්න පුතේ. ලොරිෂ මං මේ වෙන පන්තියකට මේ ගණන්සේක පන්තියේ ජොයින් දෙන්නම ඉතින් ඒක තමයි තින්නේ. ගණන්සගේ පන්තියට මිස්ටර් බීන් කියලා කිව්ලා හරියන්නේ නැහැ. ඒකේ අනුසත්මන යන්නේ නේද? විනුතාගේ මේ මට අර මේ අනිත් ළමයට කියද්දි මට ඉන්නවා මේ වුණා. ඒ වගේ දෙවෙනි නම දාගත්තා නම් හරිනේ පුතේ. හරි හරි. රයිට් එහෙනම් අපි ඊළඟ කොටසට යන්නේ. පියුමි එසඳු සවිතනම් පස්සේ ජොයින් උනේ. දිනුගේ ඉවරද පුතේ? හරි අපි ඊළඟ කොටසට යන්න හදන පුතේ. එතකොට ඔයාලා ඇඳලා ඉවර නැත්තම් තාම ස්ක්‍රීන්ෂොට් එකක් අනිවාර්යයෙන්ම අරගන්න. අඩුපාඩු ගෙදරදී සම්පූර්ණ කරගන්න පුළුවන් වෙයි. සෑහෙන කාලයක් අපි ඒකට දුන්න නිසා. හරි. එතකොට දැන් මේ රූපය අනුව පුතේ ඔයාලට තේරෙනවා පෘථිවියේ තියෙන මතු පිටම කොටස තමයි එතකොට අපි පෘථිවි කබල කියලා හඳුන්වන්නේ. ඒ වගේම පෘථිවි කබලේ ඝනකම තමයි ඉතාම තුනී. ඉතාම තුනී ඝනකමක් සහිත පෘථිවි කබලේ වුණත් කිලෝමීටර් 5 ඉඳන් 35 දක්වා ප්‍රමාණයක ඝනකමක් තියෙන්න පුළුවන්. හරි. එතකොට දැන් අර මේකට මම කලින් කිව්වනේ මේ බිත්තරයක උපමාවකින් මේක පැහැදිලි කරන්න පුළුවන් කියලා ඔයාලගේ පෙළපතේ දාලා තිබුණා එක. මේ බලන්න. අපි හැමෝම දැකලා තියෙනවා තම්බපු බිත්තරයක් දැකලා තියෙන තම්බපු බිත්තරයක් ගැන හිතලා බලන්නකෝ. එතකොට මේකේ කටුව තාම අයින් කරලා නැහැ කියලා හිතන්න. හරි. බිත්තරයක හැඩේ මේ වගේ කියලා හිතමුකෝ. නම රෝස පාටින් වටේ කොටස ඇන්දේ මේකේ කටුවක් තියෙන නිසා. හරිද? බිත්තර කටුවත් සහිතවම තියෙන නිසා. හිතන්න ওই බිත්තර කටුවක් තියෙද්දිම අපිට පුළුවන් වුණොත් මේක දික් අක්ෂය ඔස්සේ කොටස් දෙකකට කඩා ගන්න, කපා ගන්න. හරි. අපි හිතමු මෙන්න මෙහෙම මැද තියෙනවා කහ මදේ කියලා. හරිද? සුදු මදේ තියෙන කොටසට පාටක් දැම්මොත් ඒක ඔය විදිහට. හරිනේ. එතකොට දැන් මේ කිලෝමීටර් 6000 ගණන් 3000 ගණන් මේ වගේ විශාල අගයන් පිළිබඳව පුතේ අපිට හරි අදහසක් නැහැ. නිකන් ඉලක්කමක් කිව්වට ඒක කොච්චර විශාලයිද කියලා තේරෙන්නේ නැහැ. දැන් ඔයාලට මම සරල උදාහරණයකින් කිව්වොත් අපි හැමෝම දන්නවා ලෝක සිතීමේ ලංකාව කොච්චර චූටීටද පේන්නේ කියලා නිකන් මතක් කරගන්න බලන්න. අපි හිතමු මේ තියෙන්නේ ලෝක සිතියමක කොටසක් කියලා. දැන් මේකේ වැඩිපුරම ප්‍රදේශයක් ආවරණය වෙලා තියෙන පුතේ මුහුදු සහ සාගර වලින් නිසා මම මේකේ ඔන්න වැඩි කොටසකට නිල් පාට දැම්මා. හරිද? සිතීමේ හැඩය ගැන හිතන්න එපා. මේක අදහස තේරුම් ගන්න බලන්න. අපි මේ කොළ පාට කොටසින් එතකොට ගොඩබිම් ප්‍රදේශයක් මෙහෙම පෙන්වුවොත් හරි. එතකොට ලංකාව මෙන්න මෙහෙම ගොඩක් පුංචි රටක් විදිහට තියෙනවා. හරිද? එතකොට බලන්නකෝ. අපි මෙහෙම දාමු තව
ගොඩබිම් කීපයක් නිකන් ලකුණු කරමු. හරි ඔහොම ඒක ගොඩබිම් තියෙනවා මෙහි. හරිද? ඔය විදිහට මේ තියෙන පෘථිවිය කියලා හිතන්නකෝ. එතකොට ඔය ලංකාවේ තියෙන සිරස් උස ගත්තොත් ලංකාව එතකොට මට වෙනම චුට්ටක් හැඩය පෙන්වන්න වෙනවා මේ බලන්න. අපි දල වශයෙන් මෙහෙම හිතමුකෝ මේ වගේ. එතකොට ලංකාවේ විතරක් පුතේ සිරස් උස අරගත්තොත් මෙන්න මේ විදිහට මේ ටික කිලෝමීටර් 430ක් විතර ශක්තිය. මේ හරස් අතර ගත්තොත් ලංකාවේ කිලෝමීටර් 200 ගානක දිගක් තියෙන්නේ. එතකොට මේ ලංකාව කියලා ගත්තත් ඒකෙත් අපි මුළු ලංකාවෙම ප්‍රමාණය අරගත්තත් පුතේ කිලෝමීටර් 3400ක විශාලත්වයක් තමයි ලංකාවම තියෙන්නේ. මේ ලංකාවේ පේදුරු තුඩු ඉඳන් දෙවඳුරු තුඩුවට සරල රේඛාවක් ඉඳලා එතන තියෙන දුර ගත්තත් කිලෝමීටර් 400 ගානක් තියෙනවා. එතකොට අපිට ඒක අර 3000 ගණන් ඒ වගේ අගයන් ඉතින් ටිකක් ලොකු වැඩි කියලා හිතෙනවා. එතකොට මේ පෘථිවියේ තියෙන සම්පූර්ණ උස ගත්තොත් සාමාන්‍ය මේ මෙන්න මේක ගත්තොත් මේ ඉරකින් ඇඳලා තියෙන්නේ මේ කොටස කිලෝමීටර් 12600කට ආසන්න අගයක් වගේ කිලෝමීටර් 12600ක විතර අගයක් තියෙනවා. එතකොට අපිට මේ හැම මොහොතකදීම පිටින් පේන්නේ පෘථිවි කබල විතරයි. එතකොට බිත්තරයක මේ උපමාව ගත්තොත් මේ පිටින්ම තියෙන බිත්තර කටුව තාම ඝනකම අඩුයි කියලා අපි දන්නවනේ. තාම තුනී ස්තර. අන්නේ බිත්තර කටුව වගේ තමයි හරියට පෘථිවි කබලය කියන්නේ බිත්තරේ මේ තම්බන ලද බිත්තරය පෘථිවියට උපමා කරොත් කටුව වගේ ඊටාම තුනී කොටසක් තමයි කබල කියලා කියන්නේ. ඊට පස්සේ මේ සුදු මදය කියන කොටස සුදු මදය කියන කොටසේ පෘථිවිය මොන කොටස සමාන වෙන්නේ? ප්‍රාවරණයට සමාන වෙනවා. ප්‍රාවරණය. හරියට මේ කහ මදය කොටස පෘථිවියේ තියෙන හරයට සමාන වෙනවා. පෘථිවි හරයට සමාන වෙනවා. හරි. ඔන්න ඕක තමයි අර බිත්තරේ උපමාවෙන් ගන්න පුළුවන් වෙන්නේ. කහ මදය කියලාත් අපි මෙතන ලියමු. හරිද? බිත්තර කටුවක් ඊටාම තුනී වගේ පෘථිවියේ ස්වභාවයත් එක්ක සලකන පෘථිවි විශාලත්වයත් එක්ක සලකනකොට කිලෝමීටර් 35ක් හෝ කිලෝමීටර් 5ක ආයක ඝනකමක් සහිත ප්‍රදේශයක් කියලා කියන්නේ ඊටාම තුනී බිත්තර කටුව වගේ තමයි. ඒකේ සාමාන්‍ය සාපේක්ෂව ප්‍රමාණය අපිට සංසන්දනය කරන්න පුළුවන්. ඒ අනුපාත ගැලපෙනවා. ඒ නිසා තමයි බිත්තර දෙක කතාව දීලා තියෙන්නේ. හරි. අපි අර කලින් ඇඳපු රූප සටහනට පහලින් ටිකක් පුංචි කරුණු ටිකක් ලියාගෙන ඉවර වෙලා මේ පින්තූරයට යමු. හරිද? මේක දැම්ම අඳින්න කියලා කිව්වේ නෑ. මෙහෙම ලියා ගන්නකො හැඳින්වීම. නාඩිය කියන පුතේ මම වෙන ස්ක්‍රීන් එකක් ෂෙයා කරන්න. හරි. මෙහෙම ලියා ගන්න නිල් පෑනකින්. ඉහත රූපයේ පෙන්වා ඇත්තේ ඉහත රූපයේ පෙන්වා ඇත්තේ පෘථිවියේ හරස්කඩ දැක්වෙන පෘථිවියේ හරස්කඩ දැක්වෙන රූප සටහනකි. පෘථිවියේ හරස්කඩ දැක්වෙන රූප සටහනකි. පෘථිවිය මතුපිට සිට අභ්‍යන්තරයට ගමන් කරන විට
අභ්‍යන්තරයට ගමන් කරන විට එහි ප්‍රධාන ස්තර තුනක් හඳුනාගත හැක. එහි ප්‍රධාන ස්තර තුනක් හඳුනාගත හැක. පළවෙනි එක පෘථිවි කබල. දෙක ප්‍රාවරණය. ප්‍රාවරණය. තුන හරය. නේද? ප්‍රාවරණය හරය. පෘථිවි කබල ප්‍රාවරණය සහ හරය. හරි ඊට පහලින් ලියන්න. ඉහත දක්වා පුතේ බලාගෙන ලියන්න පුරුදු වෙන්න එපා අහගෙන ලියන්න. හරි ලියන්න මෙහෙම පහලින්. ඉහත දක්වා ඇති ස්තර තුන තැම්බූ බිත්තරයක ඇති කොටස් මගින් තැම්බූ බිත්තරයක ඇති කොටස් මගින් පෙන්වා දිය හැක. පෙන්වා දිය හැක. තැම්බූ බිත්තරයක ඇති කොටස් මගින් පෙන්වා දිය හැක. හරිද? දැන් අපි අර ඊළඟ රූපෙට යමු. ඊළඟ රූපේ තියෙන කොටස් ටික ලකුණු කරගමු. මේ බලන්න. මේක පුතේ දැන් මේ පින්තූර අපි දෙකම ඇඳගමු. මේ පින්තූර දෙක අඳිද්දි මම මේ පළවෙනි පින්තූරේ තව පොඩි වෙනසක් කරනවා. බිත්තරයක කොටස් වලින් හඳුනාගත හැක. රයිට්. මේක පුතේ මම මේ පෘථිවිය ඇතුළට කපපු විදිහට මේක කොටසක් පෙන්වන්න යන්නේ. බලමු කොටසක් මේක අයින් කරන්න. හරි ඔයාලත් මේ රූපේ අඳින්න පටන් ගන්න පුතේ. මම මේකේ පැත්තක් ඔන්න මැකුවා. මේකේ අභ්‍යන්තරයේ පේන විදිහට අපිට කොටසක් මෙහෙම මකන්න පුළුවන්. හරි මේ රූප දෙක අඳින්න පටන් ගන්න පුතේ. මේකත් එතකොට පොන්චියට අඳින්න එපා. සාමාන්‍ය පිටු භාගයකට වඩා ටිකක් අඩුවෙන් ඉදයයි වට මේක රෝල් 6-7ක්වත් අඩුම ගානේ අයි චූටියට අඳින්න එපා. පේන්නේ නැති වෙන්න. හරි මම ඔන්න අභ්‍යන්තරයේ පේන විදිහට මේකේ කොටසක් පෙන්වන්න යන්නේ. කෑල්ලක් මේක කපලා අයින් කළා වගේ හැඩයක් පේන විදිහට.
මේක මම අර කලින් රූප සටහනේ පුතේ පෘථිවි කබොල පෙන්වන්න දුඹුරු පාට වර්ණය ගත්ත නිසා මම මේ විදිහටම මේකේ පෘථිවි කබලට දුඹුරු පාට වර්ණය යෙදුවා. හරිද? එතකොට ඔයාලා අඳිද්දී ඒ ගැන සැලකිලිමත් වෙන්න. පාට හරියට ඒවා දාගන්න. කවුද මේ මයික් එක ඔන් කරගෙන ඉන්නේ? සවිත. මයික් එක ඔන් කරගන්න පුතේ. ඔෆ් කරගන්න. හරි මේ රූප සටහන් ටක් ගාලා ඇඳගෙන දෙකම අඳින්න ඕනේ. පුතේ මම පළවෙනි රූපේ චුට්ටක් වෙනස් කරන්නම් මේ බලන්න. මේක චුට්ටක් මම වෙනස් කරනවා. ඉන්නක ආලුතෙන් මම අඳින්න මෙහෙම. හරි. ඔයාලා ඇඳපු එක මකන්න යන්න ඕනේ නැහැ. මේ බලන්නකො පැන්සලෙන් ඔයාලා අඳින්නේ. ඔයාලට සමහරට එහෙමම හදා ගන්න පුළුවන්. මම මේකේ පුතේ අර කපලා අයින් කරනවා කියව නේද කොටසක්. ඒ කපලා අයින් කරන කොටස මෙහෙම පොඩ්ඩක් ත්‍රිමාණව අඳින්න අර විදිහට ඇඳම චුට්ටක් පේනවා මදි හරියට. මේ බලන්න. හරි. දැන් මේකේ ඔන්න ගෝලාකාර පෘෂ්ඨයෙන් කොටසක් මෙහෙම කපලා අයින් කරාම පේන විදිහ මේ බලන්න. එතකොට මේ ඇතුළට ගැඹුරක් සහිත කොටසක් තමයි මෙහෙම හරියටම පෘථිවියෙන් කොටසක් කපලා අයින් කළා වගේ පේන්න තියෙනවා බලන්න. හරි මේ විදිහට අපි අඳගමු පුතේ. එතකොට මේකෙදි හරියට පේන අරක ටිකක් ඔයාලා ලේසි වෙන්න කියලා මම එහෙම ඇන්දේ. ලේසි වෙන්න එහෙම ඇන්දට මේක පැහැදිලිව ඒ අදහස එන්නේ නැහැ. හරි මම මේක අර ගොඩබිම ඇඳපු ප්‍රදේශය මෙහෙම පැත්තකට දානම් මේ වගේ මේ. චුට්ටක් ඒක හදාගන්න පුතේ. මේ විදිහට. පාට පැන්සල් තියෙනවනම් පුතේ මේ වෙලාවට ටට්ටක් ගාලා පුළුවන් නම් මේ පාට ටිකක් දාගත්තා නම් හොඳයි. හරි. එතකොට මෙන්න මේකේ අර මැද කොටස තමයි මම මොන හරය කියලා පාට කරන්න යන්නේ.
මම එතන පුතේ පොඩ්ඩක් ගෝලාකාර පෘෂ්ඨයේ පේන විදිහට මෙහෙම හැඩය වෙනස් කරා මේ බලන්න. හරියට පොඩ්ඩක් මම මැකුවා. ඔන්න ඔහම. හරි මේ විදිහට අපි දාගමු. එතකොට අර මැද මම පුතේ ඇඳලා තියෙන රතු පාට කොටස එතන රවුමක්ම තියෙනවා කියලා හිතන්න එපා. එතන අර පෘෂ්ඨ තුනෙන් මේ වෘත්තයක කොටස් පේන විදිහ තමයි මම මේ ඇඳලා තියෙන්නේ. මේ කඩේරි තුන දාගන්න පුතේ අනිවාර්යෙන්ම රෝල පාවිච්චි කරලා ඒ කඩේරි ටික වල ඇඳගත්තා නම් හොඳයි. එතකොට ලස්සනයි. ඕකද සර් අඳින්නේ? අනේ කොල්ලෝ තාම මොකක්වත් ඇඳේ නැද්ද ඔයා? මේ ඔක්කොම අඳින්න ඕනේ. ඉතින් නැත්තම් මොකටද මම මෙච්චර අමාරුවෙන් අඳින්නේ මේ ටික? නෑ සර් ඔයිට කලින් ඇඳේ ඔය වගේ එකක්. අනේ කොල්ලෝ ඒක තමයි මේ අඳින්නේ. ඒක කිසිම වෙනසක් නෑ. අර ඒකේ පුතේ පැහැදිලිව පෙනුන්නේ නෑනේ මේ අභ්‍යන්තරයට අර කොටසක් අයින් කරලා තියෙනවා වගේ. ඒක නිසා තමයි මම මේ විදිහට ඇඳේ. ඒ රූපෙම මෙහෙම හදාගන්න. හරි. මේක ඇඳගන්න ටක් ගාලා. තව විනාඩි 2ක් විතර දෙන්න. මෙන්න පෘථිවි කබොල ඊට ඇතුළතින් ප්‍රාවරණය තියෙනවා. ඊටත් ඇතුළතින් තියෙනවා හරය. හරි මේක ඇඳලා ඉවර නම් පුතේ ඔයාලට අත උස්සන්න පුළුවන්. ඒතර ඔයාලට තේරෙනවද පුතේ මේක නිකන් අර මොනවා හරි පළතුරු ගෙඩියකින් කොටසක් කපලා ඉවත් කළා වගේ. එහෙම නැත්නම් රෙජිෆෝම් බෝලයක් අරගෙන ඒකින් කෑල්ලක් කපලා ඉවත් කළා වගේ. හතරෙන් එකක් විතර කෑල්ලක් කපලා අයින් කළා වගේ තමයි. මේ විදිහට හතරෙන් එකක් නෙවෙයි අටෙන් එකක් විතරනේ. හරේ පුතේ කොටස් දෙකකට බෙදන්න පුළුවන් අපිට අභ්‍යන්තර හරය සහ බාහිර හරය කියලා. අපි ඒක මෙතනදී ගත්තේ නැහැ. මෙතනදී අර ප්‍රධාන ස්තර තුන highlight කරන්න ඕන නිසා ඒක පස්සේ ලියා ගමු. ඇඳලා ඉවර නම් අත උස්සන්න පුතේ. අර දකුණු පැත්තේ පින්තූරන ටක් ගාලා වට ඇඳ ගන්න පුළුවන්. වම් පැත්ත එක තමයි චූටි වෙලාවක් ගියොත් යන්න ඉක්මන් කරලා ඇඳලා නම් කරගන්න. හරි. ඇඳලා නම් කරලා ඉවරයි අත උස්සන්න. සර් මේ අනිත් පාඩමේ සර් අභ්‍යාස දුන්න කරන්න. ඔව් පුතේ අභ්‍යාසය දුන්න මට මතකයි. මේ අපි බලමු මේ පාඩම ටිකක් ඉස්සරහට කරලා බලමු පුතේ අභ්‍යාසය. ඇඳලා ඉවරයි පුතේ. මේ අනිත් අය පැන්සලෙන් හරි ඇඳ ගන්නකම් ටක් ගාලා ඔයාලට පාට දාගන්න පුළුවන් ප්‍රමාණයක් පාට කරගන්න. පාට කරලා ඉවරලා අත උස්සන්න ඉන්න එපා පුතේ. පැන්සලෙන් ඇඳලා ඉවර නම් අත උස්සන්න. අනුසත් ඉවරද පුතේ? නැත්තම් කලින් අත උස්සපු එකද? සහන් අත උස්සලා ඉන්නවා නදීෂ්. ඇඳලා ඉවරයි අත උස්සන්න පුතේ. පියුමි සිනෙත් යසඳු සොනාල් සතීෂ් ඉසේනි දිනුග අස්රු අනුසත් ඔමේෂා සඳුනි ඇඳලා ඉවර නම් පුතේ අත උස්සන්න.
6 දිනක් ඇඳලා ඉවරයි කියලා අත උස්සලා තියෙනවා. අනිත් අයත් ඉක්මනට ඉවර කරගන්න පුතේ. 7යි. එයාලා දෙවනියට විතර වගේ තියෙන එක මේ හරියටම පස්සේ නැවත ප්‍රාවරණය පුතේ ප්‍රාවරණය සුදු මදේට ප්‍රාවරණය කියලා ලියලා තියෙන්නේ. කටුව කොටසට ලියලා තියෙනවා කබොල කියලා. කහ මදේට හරය කියලා ලියලා තියෙන්නේ. හරිනේ 9 දිනක් ඉවරයි කියලා අත උස්සලා තියෙනවා. තව කීප දෙනෙක් ඉන්නේ මම කරලා ඉවර කරගන්න. අත උස්සපයත් පාත දාන්න එපා පුතේ. එම්ම තියාගන්න ගණන් කරගන්න ලේසියිනේ. හරි පියුමි එසඳු සොනාල් සවිත බාසුරු අස්රු මේ ශක්මන්ට ඉවර කරගන්න. ඇඳලා ඉවර කට්ටිය පුතේ අනිත් අයට තව විනාඩියක් විතර මම දෙන්නම්. ආයි ඇඳලා ඉවර කට්ටිය පාට පැන්සලක් කරන් පාට ටික දාගන්න. හැමෝම පුතේ ස්ක්‍රීන්ෂොට් එක අරගෙන මේ විදිහට පාට කරන්න. හරි තව 4ක් 5ක් විතර ඉන්නේ මම කරන්න පුතේ. යසඳ සොනාල් සවිත අදීශ බාසුරුත් මම කරලා ඉවර කරගන්න ගන්න. තව විනාඩියකින් යනවා පුතේ අපි ඊළඟ කොටසට තව 3 දෙනා ඉන්නේ මම කරන්න. සවිත අදීශ බාසුරු හරිද? පුතේ එහෙනම් ඊළඟ කොටසට අපි යමු. දැන් ওই තියෙන එක එක විස්තර ගැන අපිට වෙන වෙනම කතා කරන්න වෙනවා. මේ තියෙන යම් යම් බොහොම සරල කරුණු කීපයක් අපිට මතක තියාගන්න වෙනවා පුතේ. දැන් මේ පෘථිවි කබලයේ සරි පෘථිවි කබලයේ මේ පෘථිවි ව්‍යුහය පෙන්වන මේ හරස්කඩ පෙන්වන රූප සටහනක් අපේ රූප සටහන නෙමෙයි. මොකද්ද ඒකට කියන්නේ? ඇටවුමක් අපි හදාගන්න ක්‍රමයක් මෙතෙන්දී යෝජනා කරොත් එහෙම ඔයාලා දැකලා තියෙනවද පුතේ? රෙජිෆෝම් බෝල තියෙනවා සමහර තැන්වල විකුණන්න. ඔය ආපිකෝ එකේ එහෙමත් තියෙනවා. ආපිකෝ සුපර් සෙන්ටර් එකේ එහෙමත් රෙජිෆෝම් බෝල ගන්න තියෙනවා. මේ බලන්න සමහර වෙලාවට බුක් ෂොප් වල එහෙමත් තියෙනවා. මේ බලන්න රෙජිෆෝම් බෝල කියලා කියන අර රුපියල් 10ක් 20ක් පොඩි ගාණක් වෙන්නේ. ඒකේ ප්‍රමාණ තියෙනවා හැබැයි මේ පුංචිම එකක් මේකට ගැලපෙන්නේ නැහැ පුතේ. දැන් අපි මේක හදනවා නම් සාමාන්‍යයෙන් මගේ අල්ලගෙන ඉතිරලා. මේකනේ දොඩම් ගෙඩියක විතරවත් විශාලත්වයේ තියෙන රෙජිෆෝම් බෝලයක් අපි මේකට අරගන්න ඕනේ. ඉතින් මේ පෙන්නලා තියෙන විදිහේ රෙජිෆෝම් බෝලයක් ඔයාලට පුළුවන් වෙලාවකදී ඉතින් අරගන්න. අරගෙන ඉවර වෙලා මොකද කරන්නේ? මේකෙන් අර කේක් කෑල්ලක් කපනවා වගේ මෙන්න මෙහෙම දැන් ওই රූප සටහනේ පෙන්නලා තියෙන විදිහට හරියටම මෙන්න මෙහෙම කොටසක් ඉස්සෙල්ලාම පැන්සලෙන් හරි ලකුණු කරගන්න. මෙහෙම ලකුණු කරලා ඒ කොටස කපලා ඉවත් කරන්න. වෘතයෙන් 4න් එකක් එන විදිහට. හරිද? අපි දැන් මේකේ වෘතයක් කියලා සැලකුවොත් මේකේ හරස්කඩ තේරෙනව නේද? මෙන්න මෙහෙම
අපි මේක හරස්කඩ වෘත්තාකාර විදිහට සැලකුවොත් එතන අඳින්න බෑ. හරි. වෘත්තාකාර හරස්කඩක් මේක තියෙනවා කියලා සැලකුවොත් ඒක හතරෙන් කොටසක් කැපෙන විදිහට අරගත්තම අපිට ත්‍රිමාණව මේක ගානට කපා ගන්න පුළුවන්. ඒ කපලා ඔය රූප සටහනේ අපි කලින් පෙන්නලා තියෙන විදිහට ඇතුළට කොටස් ටික පාට කරලා ලස්සනට පෘථිවියේ අභ්‍යන්තර ව්‍යුහය පේන විදිහට හදා ගන්න පුළුවන්. එහෙම හදලා ඉවර වෙලා මේක මතු පිට තියෙන කොටස් ටික අපිට පාට කරන්න පුළුවන්. සම්පූර්ණයෙන්ම ගෝලාකාර මේක අර ලෝක ගෝලයේ බලාගෙන සිටීමක් දල වශයෙන් ඇඳලා මුහුදු ටික පෙන්නලා ගොඩබිම් ප්‍රදේශ ටික පෙන්නලා මේක ලස්සනට අපිට පාට කරන්න පුළුවන්. ඒකට මේ කොටස් දෙකක් විදිහට හදා ගන්න පුළුවන්. ඒකට මේක ගලවන්න පුළුවන් කොටස් දෙකක් තියෙනවා. මේක හදාගත්තට පස්සේ මෙන්න මේ විශාල කොටස එකක් මේක ඊළඟ එක. ඒ දෙවෙනි කොටස විසි කරලා දාන්නේ නෑ. ඒකත් අරගෙන මෙතෙන්ට හයි කරලා මතු පිටින් සහ අභ්‍යන්තරයෙන් පාට කරලා පෙන්වන්න පුළුවන්. ඒකට ඒ කොටස ඉවත් කරාට පස්සේ පෘථිවිය අභ්‍යන්තර ව්‍යුහය පේන විදිහට. ඊට පස්සේ ක්ලේ ගුලියක් පාවිච්චි කරලා ක්ලේ ටිකක් පාවිච්චි කරලා ඒක හදන විදිය පොතේ දාලා තිබුණා. ඒක නම් බොහොම සරලව එකත් හදා ගන්න පුළුවන්. ක්ලේ තියෙනවා නම් එහෙම හදන්නත් පුළුවන්. ඉස්සෙල්ලාම මැදින් රතු පාට ක්ලේ ගුලියක් තියලා ඒක වටේට ටිකක් ඝනකම වැඩි වෙන විදිහට තැඹිලි පාට ක්ලේ ගුලියක් සකස් කරනවා. රතු පාට එක මැදි කරගෙන. ඊට පස්සේ වටෙන් කොළ පාට නිල් පාට වගේ ක්ලේ පාවිච්චි කරලා ඊටම තුනී ස්තරයක් විදිහට මෙන්න පෘථිවිය කබල පෙන්වන්න පුළුවන්. හරි. මේ විදිහට මොන හරි ක්‍රමයකට මේක ව්‍යුහය හදනවා නම් හොඳයි. මම හැදුවොත් කවුරු හරි පුතේ රෙජිෆෝම් බෝලයක් මනුස්සත් ළඟ තියෙනවා කිව්වනේ. එහෙම ඒක හොයාගන්න පුළුවන් අය හදලා මට ෆොටෝ එකක් දාන්න ක්‍රියාකාරකම් කරන එක හොඳයි. හැදුවට පස්සේ දැන් කැලිවන්නේ කල්ලා විසිට. ඒ කියන්නේ හරි. එහෙනම් අපි ඊළඟ කොටසට යමු. ඔය එක කොටස් ගැන අපි වෙන වෙනම විශේෂ කරුණු ටිකක් මතක තියාගන්න. හරි. එහෙනම් ඉස්සෙල්ලම අපි ලියාගමු. පෘථිවි කබොල කියලා. අංක 1 දාලා මාතෘකාවක් ලියාගන්න පෘථිවි කබොල කියලා. හරි මාතෘකාවට ඉරක් ගහගන්න. සමහර අයගේ පුතේ පොත් බැලුවට පස්සේ ඒගොල්ලන්ගේ මේ තියෙන පිළිවෙල නැහැ. දැන් මේ පන්තියේ ලියනකොට මාතෘකාව කළු පැනෙල් ලියන්න ඉරි දෙකක් ගහන්න. ඒවටත් වෙලාව දෙනවනේ පුතේ. ඕගාල කඩාගෙන යන්නේ නැතුව ඉරි දෙකක් ගහගන්න කියලාත් මතක් කරනවා. ඉතින් ඒව නැතුව අපිලිවෙලට ලියන්න එපා. සමහරුන්ගේ නෝට්ස් බැලුවම සම්පූර්ණව නෝට් එක ලියලා තියෙන නිල් පෑනින් විතරයි. අකුරු ටික ඉතින් තියෙනවා මේ මුතු කැට වගේ. කියවන්නේ පරණ විතාන මහත්තයාවත් එන්න ඕනේ. හරිද? ඉතින් එහෙම නැතුව පුතේ පිළිවෙලට ලියන්න ගොඩක් අයගේ පොත් පිළිවෙලට තිබුණා මම නෝට් එක සමහර අවස්ථාවලදී කොටස් වශයෙන් එවන්න කියලා කිව්වා. පිළිවෙලට තියන අය ඉන්න ගොඩක්. සමහර කෙනෙක් දෙන්නෙක්ගේ මේ පිළිවෙල මග හැරිච්ච ගතියක් තියෙනවා. ඒව හදා ගන්න ඕනේ. හරිද? මාතෘකාව වෙන් කරලා කළු පෑනින් ලියන්නේ. රූල පාවිච්චි කරලා ඉරි ගහන්නේ. පිළිවෙලට ඒ ටික කරන්න ඕනේ. පෑනින් රූප අඳින්නේ නැහැ. කොයි වෙලාවකවත් පැන්සලෙන් අඳින්නේ පාට කරගන්න අවශ්‍ය අවස්ථාවලදී විතරක් පාට පැන්සලෙන් පාට කරන. ඒකට පැටිග්නම් පැස්ටල් පාවිච්චි කරන්නෙත් නැහැ. හරි. එහෙනම් පෘථිවි කබල ගැන අපි චූටි විස්තරයක් ලියාගමු පුතේ. හරි. මෙහෙම ලියාගන්න. පෘථිවිය මතු පිටින්ම පවතින කිලෝමීටර් 5 සිට 35 දක්වා ඝනකමක් සහිත
මතු පිටින්ම පවතින කිලෝමීටර් 535 දක්වා ඝනකමක් සහිත පස් හා පාෂාණ කොටස් වලින් සමන්විත කොටස් වලින් සමන්විත ස්තරය පෘථිවි කබලයි. ස්තරය පෘථිවි කබලයි. හරි නේද? මේ 5 කිලෝමීටර් 35 දක්වා ඝනකමක් සහිත පස් හා පාෂාණ කොටස් වලින් සමන්විත ස්තරය පෘථිවි කබලයි. හරි නේද? එතනින්ම ලියා ගන්න. පොළව මතු පිට ඇති සාගර ගංගා කඳු වැටේ ගොඩනැගිලි ආදී සියල්ල පවතින්නේ පෘථිවි කබල තුලයි. කබල මත කියලා ලියා ගන්නකෝ. සෝරි කබලෙහි කියලා ලියා ගමු. ඒක ගොඩාක් හොඳයි. ආදී සියල්ල පවතින්නේ පෘථිවි කබලෙහි. හරි නේද? පුතේ එතකොට මේ මිනිස්සු ඉන්නේ කොහෙද පුතේ? පෘථිවිය උඩද පෘථිවිය ඇතුළේද කොහෙද ඉන්නේ? කොහෙද ඉන්නේ? කියන්න පුතේ බලන්න. මෙහෙම දැන් අපි හිතමු පෘථිවිය කියන්නේ දොඩම් ගෙඩියක් කියලා හිතන්නකෝ. දොඩම් ගෙඩියක වගේ ගෝලාකාර එකක් නේ. එතකොට ඒකේ කොහෙද මිනිස්සු එහෙම ඉන්නේ පුතේ? ඒ දොඩම් ගෙඩිය පොත්තේ වටේටද ඉන්නේ? නැත්තම් ඒක ඇතුළේද ඉන්නේ කොහමද? මේ තියෙන පෘථිවිය කියලා හිතන්න. කො ළමයි නැද්ද? පෘථිවි කබලේ මොනවද පුතේ? අර පෘථිවි කබලේ තමයි ඉන්නේ. එතකොට ඒ කියන්නේ පෘථිවිය මතු පිට ඇතුළේ නෙමෙයිනේ. සමහර ළමයි හිතන්නේ පෘථිවිය ඇතුළේ තමයි ඉන්නේ. එහෙම හිතාගෙන ඉන්න එහෙම නෙමෙයි. එතකොට දැන් හරි. දැන් අනුසත් කියන්නේ පෘථිවි කබලේ ඉන්නේ මේ බලන්න. මෙන්න මේ වගේ තැනක මේ. හරිද පුතේ? අනුසත් ඔයා කියපු විදිහට මේ වගේ දින්නේ. ඇයිසමාව උච්චර කැට ඉන්නේ නෑ ඒ ඔයා නෙමෙයි මං ඇන්දේ ඒක මිනිස්සෙක් ඇන්දේ. හරි. හරි මෙහෙම ඉන්නවා දැන්. ඈ පුතේ මොකද්ද? පස් වලට කකුල් යට වෙලා නේද? නෑ නෑ ඉතින් ඒක සලකන්න යන්න එපා. හරි. ඒතකොට දැන් ලංකාව තියෙන මෙන්න මේ වගේනේ පුතේ. හරි. ලංකාවේ මිනිස්සු කොහමද ඉන්නේ? මෙහෙම. එහෙමද? එතකොට අර පහළ ප්‍රදේශයේ ඉන්න කට්ටිය මේ ද්‍රවාසන්න පහළ ප්‍රදේශයේ දක්ෂිණ ද්‍රවවාසයට ඉන්න කට්ටිය මෙහෙම. මොකද කියන්නේ? එහෙමද?
හවුති මෙහෙම තමයි පුතේ පෘථිවිය මත සියලුම දේවල් තියෙන මිනිස්සු විතරක් නෙවෙයි මෙහෙම තමයි තියෙන. ඒකට කාට හරි දෙන්න බලන්න. ඒතර පහලින් එක්කෙනා ඔළුවෙන් ඉන්නේ. එයා බිමට වැටෙන්න එපා කියලා. පෘථිවිය කියන්නේ විශාල ග්‍රහ වස්තුවක් නිසා පුතේ ඒකේ පෘථිවිය මගින් විශාල ආකර්ෂණයක් හැම වස්තුවක් මතම යොදනවා. දැන් අපිට තේරෙනවා උඩ මොන හරි පෘථිවියෙන් ඈතට වස්තුවක් විසි කරාට පස්සේ ඉහළට විසි කරාම ඒදී පොළොවට ඇද ගන්නවා. පොළොවෙන් ඈතට යන්නේ නැහැ. පොළොවට ඇද ගන්නවා කියන්නේ මෙහෙම මේ පැත්තට ඇද ගන්නවා. මේ පැත්තෙන් මෙහෙම ඇද ගන්නවා. මේ පැත්තෙන් මෙහෙම ඇද ගන්නවා. ඒ නිසා බිමට වැටෙනවා කියලා එකක් වෙන්නේ නැහැ. බිම කියලා ගන්න බෑනේ. ඉතින් මෙහෙම ගත්තොත් හරි. එතකොට ඔන්න ඔය වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. එතකොට මේක මත තමයි ගොඩනැගිලි පෘථිවි කබල මත තමයි ගොඩනැගිලි කඳු පර්වත ඒවා මේ තියෙන කඳු කියලා හිතන්නකෝ. මේ තියෙන කන්දක්. හරි. එතකොට අපි හදලා තියෙන ගොඩනැගිලි තියෙන්නේ මේක මත මේ විදිහට තමයි. හරි දන්නවනේ කතාව. ඉතින් මේ 아무තු දෙයක් නෙමෙයි. සමහර ළමයි උක නිකන් වැරදියට හිතාගෙන ඉන්න මම කිව්වේ. හරි. පොළොව මත පිට ඇති සාගර ගංගා කඳු වැටි ගොඩනැගිලි ආදී සියල්ල පවතින්නේ පෘථිවි කබලෙහි. කබල ඇතුලේ නෙමෙයි. ඒතකොට කබල මතු පිටින් තමයි තියෙන්නේ. හරි. ඊළඟ කොටස ලියා ගන්න පුතේ. පෘථිවි මේක පාට පෑනේ ලියා ගන්න පුතේ. පාට පෑනේ ලියා ගන්න. අලුත් රූලකින් ලියන්න. පෘථිවි කබලෙහි ඇති සංඝටක මූලද්‍රව්‍ය ලෙස සිලිකන් ඔක්සිජන් පෘථිවි කබලේ ඇති සංඝටක මූලද්‍රව්‍ය ලෙස සිලිකන් ඔක්සිජන් හා ඇලුමිනියම් සහ කියලා දාගන්න පුතේ. සහ ඇලුමිනියම් දැක්විය හැක. පෘථිවි කබලේ ඇති සංඝටක මූලද්‍රව්‍ය ලෙස සිලිකන් ඔක්සිජන් හා ඇලුමිනියම් දැක්විය හැක. හරිද? දැන් එතකොට පුතේ පෘථිවි කබල කියලා අරගත්තට පස්සේ කබලෙහි තියෙනවා පාෂාණ තියෙනවා, පස් තියෙනවා, වැලි තියෙනවා. මේ වැලි කියලා ගත්තට පස්සේ පුතේ වැලි වල තියෙන ප්‍රධානම මූලද්‍රව්‍ය තමයි ওই සිලිකන් කියලා කියන්නේ. සිලිකන්. ඔක්සිජන් කියන අපි ශ්වසනයට ගන්න වායුව වගේම වෙනත් සංයෝග විදිහටත් ඒ කියන්නේ සිලිකන් ඔක්සිජන් එක්ක එකතු වෙලා හදපු සංයෝග විදිහට සිලිකේට විදිහට පෘථිවි කබලේ මතු පිට කොටස වැඩිපුරම ඔක්සිජන් තියෙනවා. කියන්නේ අපි මේ වායුගෝලයේ තියෙන ඔක්සිජන් ගැන නෙමෙයි මෙතනදී කතා කරන්නේ. හරිද? වායුගෝලයේ තියෙන ඔක්සිජන් නෙමෙයි. පෘථිවි කබලෙහි මේ සිලිකන් එක්ක එහෙම එකතු වෙලා හදපු සංයෝග විදිහට සිලිකේට විදිහට ඔක්සිජන් තියෙනවා. එතකොට වැලි වල තියෙන ප්‍රධාන සංඝටක දෙකක් තමයි ඔක්සිජන් සහ සිලිකන් කියලා කියන්නේ. ඇලුමිනියම් කියලා කියන්නේ පුතේ ලෝහයක් අපි හැමෝම දන්නවා. ඇලුමිනියම් වලින් හදපු මොන හරි දෙයක් අපි උදාහරණයකට ගත්තොත් ඔය වාහනවල ඇලෝ වීල් දැකලා තියෙනව නේද? ඉස්සර වාහනවල පුතේ මේවට යකඩ පාවිච්චි කරලා මේ රිම් එක හදලා තිබුණා. දැන් අලුතෙන් තියෙන වාහනවල ඇලුමිනියම් මිශ්‍ර ලෝහයක් විදිහට තමයි ඇලෝ වීල් එක හදන්නේ. ඒකට අපි ඇලෝ වීල් එකක් හැමෝම දැකලා තියෙනවානේ. ඊට පස්සේ ඔයාලා සමහරලාට දැකලා ඇති ඔය වයිට් බෝඩ් වල ඉස්කෝලේ තියෙන ග්‍රීන් බෝඩ් වල එහෙම වටේ ෆ්‍රේම් එක ගහලා තියෙන්නේ ඇලුමිනියම් වලින්. හරිද? අන්න ඒ වගේ ඇලුමිනියම් භාවිතා වෙන අවස්ථා කීපයක් සමහරලාට ඔයාලා ගෙදර උයන පිහන භාජන ගොඩක් තුනී භාජන තියෙනවා නම් ඒවා සමහර ඒවා ඇලුමිනියම් වලින් හදලා තියෙන්න පුළුවන්. ඔක්කොම නෙමෙයි සමහර ඒවා
ඇලුමිනියම් වලින් හදලා තියෙන්න පුළුවන්. ඇලුමිනියම් කියන්නේ එතකොට ලෝහමය මූලද්‍රව්‍ය. ඒතර මේ අපිට පුතේ ජීවත් වෙන්න අවශ්‍ය හැම දෙයක්ම වගේ අපි පෘථිවි කබලෙන් තමයි ලබා ගන්න. හරිද? එතකොට මොනවද අපිට අවශ්‍ය ගොඩනැගිලි නිර්මාණය කරන්න අවශ්‍ය පාෂාණ කොටස් ගල් ඊට පස්සේ වැලි ඒ වගේ දේවල් ඊට පස්සේ විවිධ නිර්මාණ හදන්න අවශ්‍ය ලෝහ පොසිල ඉන්ධන වගාවට අවශ්‍ය පෝෂණ කොටස් ආදී khනිජ ලවණ මේ සියල්ලම අපි පෘථිවි කබලෙන් තමයි ලබා ගැනීම සිද්ධ කරන්නේ. ජලය ලබා ගන්නෙ පෘථිවි කබලින්ම තමයි. හරිද? එතකොට අලුත් රූලකින් ලියාගමු මෙන්න මේ විදිහට. නිල් පෑනෙන් ලියන්න. එදිනෙදා ජීවිතයේදී අප භාවිතා කරන බොහෝමයක් ද්‍රව්‍ය පෘථිවි කබලෙන් ලබා ගන්නා සම්පත්තිය. පෘථිවි කබලෙන් ලබා ගන්නා සම්පත්තිය. උදාහරණ මොනවද පුතේ? උදාහරණ කීපයක් අපි දාගමු. උදාහරණ ෆොසිල ඉන්ධන ඉලක්කම් දාලා දාගමු පුතේ. 2 ටිකක් අපි දාගමු. කීපයක් දාගමු. ඉලක්කම් ඔක්කොම දාන්න ඕන. ෆොසිල ඉන්ධන ඊට පස්සේ පාෂාණ වැලි ඊට පස්සේ මැණික් දියමන්ති වගේ දේවල්. පස්සේ රත්රන් ඒ වගේ දේවල් පෘථිවි කබලින්ම තමයි තියෙන්නේ. ලෝහ වර්ග වෙනත් ඒවා. ලෝහ වර්ග රත්රන් කියන්නේත් ලෝහ වර්ගයක් තමයි. මෙතන ගන්න පුළුවන් යකඩ ඇලුමිනියම් වගේ ලෝහ වර්ග. නිකල් මේ හැම දෙයක්ම ෆොසිල ඉන්ධන පාෂාණ වැලි මැණික් දියමන්ති රත්රන් ඊට පස්සේ ශාක වලට අවශ්‍ය පොහොර කොටස් ටික. ඒකට අපි ඒවට ලියමු මෙහෙම khනිජ ලවණ ජලය. හරි මේ වගේ දේවල් මේ හැම එකක්ම අපි ලබා ගන්නේ පෘථිවි කබලෙන් ලබාගත හැකි ප්‍රයෝජන ලියන්න කියලා සමහරලාට කියන පුතේ මේකතර තව ගොඩක් ඒවා වලට ලියා ගන්න පුළුවන්. පොළොව පාවිච්චි කරලා ලබාගත හැකි ප්‍රයෝජන මිනිරන් ලබා ගන්න පුළුවන්. පැන්සල් එහෙම හදන මිනිරන් පතල් වලින් ගන්නවා කියලා දන්නව නේද? එකක් දාගන්න මිනිරන්. මිනිරන්. හරි නේද? උදාහරණ කීපයක් එතකොට මෙතන ලියලා තියෙනවා. ඔය වීදුරු එහෙම හදන්නත් අවශ්‍ය සංඝටක. ඒ කියන්නේ වැලි සමහර වැලි වර්ග වලින් khනිජ වැලි වලින් පුළුවන් වීදුරු එහෙම හදන්න. ඒවත් අරගන්නේ පොළවේ තියෙන පස් වලින්ම තමයි. khනිජ ලවණ. දැන් ජක් කියන්නේ මොකක්ද? එතන ජලය තිබුණ පුතේ ඒක අනිත් අකුරු දෙක මැකිලා. ජලය. හරි නේද?
හරි එතකොට මතක තියාගන්න විශේෂයෙන්ම පෘථිවි කබලයේ තියෙන ප්‍රධාන මූලද්‍රව්‍ය කීපය මොනවද කියන එක. හරිද? ඔක්සිජන්, සිලිකන් සහ ඇලුමිනියම් කියන මූලද්‍රව්‍ය තමයි ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ. එතකොට පෘථිවි කබලයේ වැඩිපුරම තියෙන්නේ ඝන සංඝටක. ඊට අමතරව ඉතින් ජලයේ තියෙනවා khනිජ තෙල් වගේ දේවල් ද්‍රවමය කොටස් තියෙන්න පුළුවන්. හරි ඊළඟ කොටසට යනවා අපි. අංක 2 දාලා අනුමාත්‍රකාවක් ලියා ගන්න පුතේ. ප්‍රාවරණය කියලා. ප්‍රාවරණය මාතෘකාවට ඉරක් ගහගන්න. හරි නේද? හරි අපි ලියාගමු මේ සටහන. පෘථිවි කබලට ඇතුළතින් පිහිටන පෘථිවි කබලට ඇතුළතින් පිහිටන කිලෝමීටර් 2900ක පමණ ඝනකමක් සහිත කිලෝමීටර් 2900ක පමණ ඝනකමක් සහිත පෘථිවි කබලට ඇතුළතින් පිහිටන කිලෝමීටර් 2900ක පමණ ඝනකමක් සහිත ස්තරය ප්‍රාවරණය ලෙස හඳුන්වයි. ප්‍රාවරණය ලෙස හඳුන්වයි. ප්‍රාවරණයේ ඉහළ කොටසෙහි ඝන පාෂාණ පවතින නමුත් ප්‍රාවරණයේ ඉහළ කොටසෙහි ඝන පාෂාණ පවතින නමුත් ප්‍රාවරණයේ පහළ කොටසෙහි පවතින දැඩි උෂ්ණත්වය නිසා ද්‍රව තත්වයේ පවතින පාෂාණ ඇත. ප්‍රාවරණයේ පහළ කොටසෙහි ද්‍රව තත්වයේ පවතින පාෂාණ ඇත.
හරිද? දැන් මොකද පුතේ මේ ද්‍රව තත්වයේ තියෙන පාෂාණ කියලා කියන්නේ? දැන් අපි දන්නවා යකඩයක් වගේ දෙයක් ගොඩාක් රත් කරොත් එහෙම ඒ යකඩය රත් වෙලා ගිනියම් වෙනවා, රතු පාටට පේන තත්වයට පත් වෙනවා. තවදුරටත් මේක රත් කරොත් එහෙම යකඩ ටික ඒ ඝන අවස්ථාවේ තියෙන යකඩ කොටස දිය කරගන්න පුළුවන්. ඒ ද්‍රවයක් බවට පත් වෙනවා. අපිට ඔය සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි ලෝධිය කියලා කියන්නේ. ඒ ලෝධිය කියන්නේ ලෝහ ද්‍රව තත්ත්වයට පත් වෙලා තමයි ලෝධිය හැදෙන්නේ. හරිද? එතකොට ලෝහ දිය වෙන්නේ නිකන් දිය වෙන්නේ නෑ, ලොකු උෂ්ණත්වයක් තියෙනවා. මේ පෘථිවි අභ්‍යන්තරයේ තියෙන උෂ්ණත්වය පුතේ සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 4400ත් 5500ත් අතර වගේ, සමහරලාට මේක 6000 දක්වා උෂ්ණත්වයක් කියලාත් කියනවා. හරිද? කොහොම වුණත් අධික උෂ්ණත්වයක් පෘථිවියේ අභ්‍යන්තරයේ තියෙනවා කියලා අපිට පැහැදිලි වෙනවා. කොහොමද පැහැදිලි වෙන්නේ? ගිනි කන්දක් පුපුරපු අවස්ථාවක් මතක් කරගන්න. ගිනි කන්දක් පුපුරුණාට පස්සේ ගිනි කන්දෙන් පිටතට එනවා ලාවා. හරිද? එතකොට මේ ලාවා ගලාගෙන ඇවිල්ලා මොකද වෙන්නේ? ටික වෙලාවක් ගිහිල්ලා ඒ වගේ තියෙන උෂ්ණත්වය අඩු වෙලා සීතල වෙලා ගල් වෙනවනේ, පාෂාණ බවට පත් වෙනවා. එතකොට ඒ ලාවා කොටස් ටික නැවත දිය කළා, රත් කිරීම මගින් දිය කරලා අර ද්‍රව තත්ත්වයේ පවතින පාෂාණ කොටස් හදාගන්න නම් ඒක නැවත සෙල්සියස් අංශක 4000ක 5000ක විතර උෂ්ණත්වයකට රත් කරන්න වෙනවා. ඉතින් අපිට ඒකෙන් නිගමනය කරන්න පුළුවන් ගිනි කන්දකින් අර පෘථිවි අභ්‍යන්තරයේ පවතින ද්‍රව තත්ත්වයේ තියෙන පාෂාණ කොටස් පිටතට පැමිණෙනවා කියලා. එතකොට කොහොමද මේක වෙන්නේ? මේ බලන්න, දැන් අපි අර කලින් උදාහරණයේ විදිහට මෙන්න මේක තේරුම් ගමුකෝ මෙතනින් මේ. දැන් මේක අපි පෘථිවියේ තියෙන ස්තර ටික ඇන්දනේ. දැන් පෘථිවි කබලෙහි පුතේ ඝනකම අඩු ස්ථාන තියෙන සමහර තැන්වල. හරිද? මම මේකේ ඔන්න කහමදේ කොටස අයින් කරනවා. ඒකට කම වර්ණය මෙහෙම දාලා මං කහමදේ තිබිච්ච කොටස පොඩ්ඩක් ඈතින් අඳින්න යන්න. හරි. ඉස්සෙල්ලා තිබුණ තැනට වඩා. හරි, මේ බලන්න. ඔයාලා සමහර වෙලාවට දැකලා ඇති ඔය බිත්තර තැම්බුවට පස්සේ සමහර තැන්වලින් මොකද වෙලා තියෙන්නේ? මේ කහමදේ විනිවිද පේන්න තියෙනව නේද? බලන්න, සුදු මදේ තියෙනවා. සුදු මදේ තිබුණට ඒ සමහර තැන්වලින් මොකද වෙලා තියෙන්නේ? කහමදේ අපිට පේන්න තියෙනවා. විනාඩියක් ඉන්න පුතේ, මේක පොඩ්ඩක් හදා ගන්න ඕන මට මේ කලර්ස් ටික. විනාඩියක් ඉන්න. හරි, ඔන්න ඔය විදිහට. හරි. ඒ තඹපු බිත්තරයක සුදු මදේ සමහර තැන්වලින් මොකද වෙලා තියෙන්නේ? සුදු මදේ ගොඩාක් තුනියට තියෙන අතර කහ මදේ එතනින් විනිවිද පේන ස්වභාවයක් තියෙනවනේ. සමහර තැන්වලින් කහ මදේ එළියට පේන තැන් තියෙනවා. අන්න ඒ වගේ වෙන්න පුළුවන් මේ පෘථිවි කබලෙහි ඝනකම, ප්‍රාවරණයේ ඝනකම ගොඩක් අඩු වෙලා තියෙන තැන් තියෙන්න පුළුවන් පෘථිවිය. අන්න ඒ වගේ ස්ථානවලින් මොකද වෙන්නේ? මේ පෘථිවි අභ්‍යන්තරයේ තියෙන ද්‍රව්‍ය පිටතට පැමිණෙන්න ගන්න. පිටතට පැමිණෙන්නේ ගිනි කඳු විවරයකින්. ඒතකොට පෘථිවිය කබල මත මේ බලන්න, මෙන්න මෙහෙම පෘථිවි කබල මත පිට මෙන්න මෙහෙම මම මේක දැන් ගොඩක් චෝටියට ඇඳලා තියෙනවා. කොහොම ගිනි කඳු විවරයක් සකස් වෙනවා. හරි. එතකොට මේ අභ්‍යන්තරයේ තියෙන හරය කොටස රතු පාටින්ම දාන්නම්, ලෝධිය රතු නිසා. මෙන්න මෙහෙම. දැන් මේ කොටස් වලින් කොහොම ලෝධිය ඇවිල්ලා මොකද වෙන්නේ? මෙහෙම පෘථිවිය මතු පිටට මෙහෙම විසිරලා යන්න ගන්න. හරි. ඒකට අපිට ඒකෙන් පැහැදිලි වෙනවා මේ පෘථිවිය අභ්‍යන්තරයේ මේ විදිහට ද්‍රව අවස්ථාවේ පවතින පාෂාණ කොටස් නැත්නම් ලෝහ කොටස් ද්‍රව අවස්ථාවේ පවතින දේවල් තියෙනවා. හරි. එතකොට ඔන්න අභ්‍යන්තර උෂ්ණත්වය තමයි සෙල්සියස් අංශක 4400 5000 6000 වගේ ඒ වගේ උෂ්ණත්වයකින් අපි 4400 කියලා දාමුකෝ නිකමට. හරි. ඔය වගේ උෂ්ණත්වයක් වෙන්නේ.
එතකොට මේ උෂ්ණත්වයේ අගේ කොච්චර විශාලද කියන එක ගැන වලට අදහසක් ඇති කරොත් අපි දන්නවා යකඩ කියන්නේ ගොඩක් දැඩි ද්‍රව්‍යයක්නේ අපිට තේරෙන විදිහට යකඩයක් පුතේ දිය කරගන්න අපිට ඒක රත් කරන්න වෙනවා සෙල්සියස් අංශක 1540 වගේ උෂ්ණත්වයකට යකඩයක් දිය වෙනවා සෙල්සියස් අංශක 1540 ඊට කලින් අපි දන්න එකක් බලමු ජලය උණුවේ නටන උෂ්ණත්වය කීයද ජලයේ වාෂ්ප වෙන උෂ්ණත්වය ඔයාලා දන්නවා මට කියන්න ඕනේ ඒක නම් ජලයේ වාෂ්ප වෙන්නේ කීයද පුතේ සෙල්සියස් අංශක 100 අන්න හරි ජලයේ වාෂ්ප වෙන්නේ සෙල්සියස් අංශක 100. එතකොට ඒ උණු වතුර ටිකක් නැත්නම් ඒ වාෂ්ප ටිකක් කොච්චර රස්නේද කියලා හිතලා බලන්න. හරි. එතකොට ඒ වගේ 15 ගුණයක 16 ගුණයක විතර උෂ්ණත්වයක් එනකොට මොකද වෙන්නේ? යකඩ දිය වෙන්න ගන්නවා. යකඩ දිය වෙනවා. ඝන අවස්ථාවේ තියෙන යකඩ දිය වෙනවා. එතකොට මේකේ තව උෂ්ණත්වය වැඩි කරොත් එහෙම ඔයාලා හිතන යකඩ වාෂ්ප කරගන්න පුළුවන් කියලා කිව්වොත් එහෙම ටිකක් ඒක එහෙම දේවල් අහලා නැති නිසා ටිකක් ඒක අමුතුයි වගේ වෙන්නත් පුළුවන්. යකඩ වාෂ්ප කරගන්න පුළුවන් පුතේ සෙල්සියස් අංශක 2900 වගේ උෂ්ණත්වයක. යකඩ වාෂ්ප වෙනවා. ඒතකොට හිතලා බලන්න ඊටත් වඩා වැඩි උෂ්ණත්වයක් තමයි මෙතන 4400 කියලා අභ්‍යන්තරේ දාලා තියෙන උෂ්ණත්වය. 5000ක් කියලා කියන සමහර අවස්ථාවලදීනේ. ඉතින් මේ වගේ දැඩි උෂ්ණත්වයක් පොළොව අභ්‍යන්තරේ තියෙන බව මතක තියාගන්න. හරය ආශ්‍රිත තමයි ඔය කියන උෂ්ණත්වය තියෙන්නේ. හරි. එතකොට ගිනි කඳු පියවරයකින් පිටතට පැමිණෙන්නේ ওই පොළව අභ්‍යන්තරයේ තියෙන හරය කියන කොටසේ තියෙන ද්‍රව තත්ත්වයටපත් වෙච්ච ලාවා. සමහරලාට මේ ප්‍රාවරණයේ පහළ කොටසේ තියෙන ලාවා වුණත් ඒ විදිහට පිටත පැමිණෙනවා වෙන්න පුළුවන්. හරි. එතකොට ප්‍රාවරණයේ උඩ කොටස ඝන අවස්ථාවේ තියෙන පාෂාණ තියෙනවා. නමුත් පහළට යන්න උෂ්ණත්වය වැඩි වෙලා ද්‍රව අවස්ථාවේ පවතින පාෂාණ ඇති වෙලා තියෙනවා. අලුත් රූලකින් පුතේ මෙතෙන්ට පාට පෑනකින් ලියා ගන්න. මේ ටික මතක තියාගන්න ඕන නිසා. ලියන්න. පෘථිවි කබලෙහි පෘථිවි කබල නෙවෙයි පෘථිවි ප්‍රාවරණයෙහි පෘථිවි ප්‍රාවරණයෙහි ඔව් පුතේ රෝස පාට පෑනෙන් ලියන්නේ පෘථිවි ප්‍රාවරණයෙහි සංඝටක මූලද්‍රව්‍ය ලෙස සංඝටක මූලද්‍රව්‍ය ලෙස යකඩ වලට පුතේ අපි විද්‍යාවේදී කියන වචනයක් තමයි අයන් කියලා කියන්නේ. හරිද? ඉංග්‍රීසියෙන් අයන් කියලා කියන්නේ යකඩ වලට මූලද්‍රව්‍ය හඳුනනත් අපි අයන් කියන වචනයම පාවිච්චි කරනවා. වරන් ඇතුලේ එක දාගන්න අයන්. රිදිමදින ස්ට්‍රික් එහෙම නෙමෙයි. හොඳයි අයන් කියන්නේ යකඩ කියන මූලද්‍රව්‍යයට කියන නම. යකඩ නැත්නම් අයන් තියෙනවා. ඊට පස්සේ මැග්නීසියම් තවත් ලෝහයක්. මැග්නීසියම් ඊට අමතරව අර කලින් තිබුණු මූලද්‍රව්‍යයක් තියෙනවා සිලිකන් සහ ඔක්සිජන්. පෘථිවි ප්‍රාවරණයෙහි සංඝටක මූලද්‍රව්‍ය ලෙස යකඩ, මැග්නීසියම්, සිලිකන් හා ඔක්සිජන් යන මූලද්‍රව්‍ය පවතී. යන මූලද්‍රව්‍ය පවතී.
හරි නේද? එතකොට ওই කරුණු ටික මතක තියාගන්න වෙනවා පුතේ. පෘථිවි ප්‍රාවරණය ගැන. ඊට පස්සේ අපි ප්‍රධාන මාතෘකාවකට යනවා. තුන්වෙනි ප්‍රධාන මාතෘකාව තුන්වෙනි අනු මාතෘකාව පෘථිවි හරය ඔක්සිජන් යන මූලද්‍රව්‍ය පවතී. පෘථිවි හරය කියලා ලියාගන්න පුතේ. මාතෘකාවට අංක 3 දාගන්න ඉරක් ගහගන්න මාතෘකාවට. හරි නේද? යටින් අපි ලියාගමු පුංචි විස්තරයක්. නිල් පැනෙල් ලියන්න. පෘථිවියේ අභ්‍යන්තරයේම පවතින පෘථිවිය අභ්‍යන්තරයේම පවතින ඇතුළතින්ම තියෙන කියන පෘථිවිය අභ්‍යන්තරයේම පවතින කිලෝමීටර් 3500ක පමණ ඝනකමක් සහිත ස්තරය පෘථිවි හරයයි. පෘථිවි හරයයි. අලුත් රූලකින් ලියාගන්න පුතේ. පෘථිවි හරය මතුපිට කොටස පෘථිවි හරය මතුපිට කොටස ද්‍රව අවස්ථාවේ පවතින යකඩ හා නිකල් යන ලෝහ වලින් සමන්විත වේ. මෙම කොටස පෑන වෙනස් කරන්න පුතේ. කළු පෑනේ වගේ ලියන්න මේ වචනේ. මෙම කොටස බාහිර හරය ලෙස මෙම කොටස බාහිර හරය ලෙස
හඳුන්වයි. බාහිර හරය ලෙස හඳුන්වයි. මෙම කොටසෙහි උෂ්ණත්වය එතෙන්ටම ලියාගන්න. මෙම කොටසෙහි උෂ්ණත්වය ඒකත් පුතේ පාට වෙනස් කරලා ලියාගන්න. සෙල්සියස් අංශක 4400 සිට සෙල්සියස් අංශක 4400 සිට 5000 දක්වා අගයක් විය හැක. සෙල්සියස් අංශක 4400 සිට 5000 දක්වා අගයක් විය හැක. හරි නේද? අලුත් රූලකින් බාහිර හරයට ඇතුළතින් බාහිර හරයට ඇතුළතින් පුතේ අලුත් රූලකින් ලියන්න. අභ්‍යන්තර හරය පිහිටන අතර අභ්‍යන්තර හරය පිහිටන අතර පෘථිවි මධ්‍යයේ පවතින දැඩි පීඩනය හේතුවෙන් මෙම කොටස ඝන අවස්ථාවේ පවතින බව භූවිද්‍යාඥයන්ගේ අදහසයි. හරි නේද? බාහිර හරය කියන එක බාහිර හරයට ඇතුළින් අභ්‍යන්තර හරය තියෙනවා. අභ්‍යන්තර හරයේ තියෙන කොටස් ඝන අවස්ථාවේ තියෙනවා කියලා තමයි අදහස් දක්වන්නේ. හරිද? එතකොට පුතේ ඔයාලට මෙහෙම හිතෙන්නේ නැද්ද? දැන් ඔය අපි මේ පෘථිවියේ බාහිර හරය, අභ්‍යන්තර හරය, ප්‍රාවරණය ඔය කතාවල් ගොඩාක් කතා කරනවා. හැබැයි මම අර පාඩම පටන් ගනිද්දිම කිව්වා අපිට මේ පෘථිවි කබලවත් විනිවිද යන්න තාම හැකියාව ලැබිලා නැහැ. හරිද? මේ පෘථිවි කබලේ තියෙන කිලෝමීටර් 35වත් ඇතුළට යන්න අවස්ථාව ලැබිලා නැහැ. එතකොට කොහොමද මේ කිලෝමීටර් 2900ක් ඝනකමයි 3500ක් ඝනකමයි ආදී වශයෙන් මේ දේවල් කියන්නේ කොහොමද කියලා හිතුවොත් එහෙම අදහසක් තියෙනවද? මේ පුතේ ගොඩාක් තොරතුරු අපි ලබා ගන්නේ මේ භූකම්පන මගින් ලැබෙන තොරතුරු සහ ওই ගිනි කඳු පිපිරීම් වලින් පිටතට එන පාෂාණවල ලක්ෂණ අධ්‍යයනය කිරීමෙන් තමයි පෘථිවි අභ්‍යන්තරය පිළිබඳව අදහසක් ඇති කරගෙන තියෙන්නේ. හරිද? එතකොට ඔය පෘථිවියේ සම්පූර්ණ විශාලත්වය නම් අපිට ගණනය කරගන්න පුළුවන්. මේක කොච්චර අරද කිලෝමීටර් 12600ක් කතාවක් මම කිව්වා මතකද? දල වශයෙන් මේ පෘථිවියේ උස ගත්තොත් එහෙම
කිලෝමීටර් 12600කට ආසන්නයි කියලා. මෙන්න මෙහෙම. එතකොට ඒ අගේ අපිට මතු පිටින් ගණනය කරගැනීමේ හැකියාව තියෙනවා. එතකොට ඒක දෙකට බෙදුවට පස්සේ හරි අර වෘත්තයක තියෙන විස්කම්භය කිලෝමීටර් 12600ක් වෙන්නේ ඒක කොටස් දෙකකට බෙදාගත්තම අරය එනවා. අරය අපිට එනවා 6300ක් වගේ ආසන්න වශයෙන්. ඉතින් මේකෙන් පෘථිවි කබල කොච්චරක්ද කියලා ගණනය කරගන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ ප්‍රාවරණය හා හරය කියලා කොටස් දෙකකට බෙදලා ඒ පිළිබඳව ඔන්න තොරතුරු ඉදිරිපත් කරලා තියෙනවා. හරි, දැනට අපි දන්න විදිහට පෘථිවිය අභ්‍යන්තරයේ තියෙන හරය කොටස ඝන අවස්ථාවේ තමයි පවතින්නේ. ඒතකොට භූවිද්‍යාඥයෝ කොහොමද මේ තොරතුරු එකතු කරගන්නේ? ඒගොල්ලොත් මේ ඇතුළට ගිහිල්ලා හරය කොච්චරක්ද කියලා මැනලා ප්‍රාවරණය කොච්චරක්ද කියලා මැනලා එහෙම ගන්න බෑ පුතේ මේක. තේරෙනවනේ අධික උෂ්ණත්වයක් මේක තියෙන නිසා. එතකොට ඒවා අරගන්නේ භූකම්පන වලින් සහ මේ ඔය ගිනි කඳු පිපිරීම් වලින් ලැබෙන තොරතුරු අනුව තමයි ඒගොල්ලෝ ඒ අගයන් විද්‍යාත්මකව කරන අනුමාන කිරීම වලින් ලබාගෙන තියෙන්නේ. හරි, එතකොට අපි මෙතෙන්ට දැන් ආයෙ පුංචි රූපයක් දාගන්න වෙනවා පුතේ මේ බලන්න. මම කිව්වනේ අර ඉස්සෙල්ලා මේ පෘථිවියේ හරය ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා නැවත බාහිර හරය සහ අභ්‍යන්තර හරය කියලා. අපිට අන්න ඒක පොඩ්ඩක් පෙන්වන්න වෙනවා. මේ රූපය අඳගන්න පුතේ පොඩ්ඩක් බලන්න. මේකට වෙන පාටක් දාමු. රතු පාටෙන් ප්‍රභේදයක් දාගන්න පුළුවන් නම් හොඳයි. මට මෙතන වෙන ප්‍රභේදයක් තිබුණ නැති හින්දා මම ඔන්න වෙන පාටක් දැම්මා. හරිද? බලන්න. මේ සම්පූර්ණම කොටස මොකද්ද? මෙන්න මේ සම්පූර්ණ කොටසම හරය තමයි. හරිද? මේ ටික තමයි ප්‍රාවරණය. තැඹිලි පාට ටික තමයි ප්‍රාවරණය. කබොල දන්නවනේ මේ මතු පිටින් තියෙන කොටසට අපි කියන පෘථිවි කබොල කියලා. දැන් ඔය හරය කියන කොටස නැවත කොටස් දෙකකට බෙදලා තියෙන නිසා අපි මේ කොටස් දෙක නැවත නම් කරගන්නවා. අභ්‍යන්තර හරය සහ බාහිර හරය විදිහට. මම රතු පාටින් දාලා තියෙන්නේ බාහිර හරය. සුදු පාට වගේ අලු පාට වගේ පාටකින් ඇතුලේ දාලා තිනවා අභ්‍යන්තර හරය. මේකේ බාහිර හරය කොටසේ තමයි ද්‍රව අවස්ථාවේ තියෙන යකඩ සහ නිකල් පැවතුනේ. අභ්‍යන්තර හරය ඝන අවස්ථාවේ තමයි තියෙන්නේ. දැන් ඒකත් පොඩ්ඩක් අපි මෙතන දාගමු. අපි ඔක දැන් ඉඳගන්නද? ඔව් පුතේ ඔයාලත් අඳින්න මේක. ද්‍රව අවස්ථාවේ පවතින යකඩ හා නිකල් නිකල් කියන්නේ මොනවද පුතේ? ඔයාලා දැකලා තියෙනවද? ඔය බයිසිකල් වල හැන්ඩල් එහෙම සමහරලාවට මේ දිලිසෙන සුදු පාටක් නෙමෙයි ලෝහමය දිස්නයක් තියෙන විදිහට තියෙනවා. හැම එකකම නම් එහෙම නැතු වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඔය බයික් වල හැන්ඩල් එක මේ විදිහට සුදු පාටට දිලිසෙන කොටස් වලින් යුක්තයි. සමහර වෙලාවට ඔය සයිලන්සර් වල එහෙමත් අර දිලිසෙන සුදු පාටක් තියෙන තැන් තියෙනවා. අන්න ඒ වගේ වාහනවල තියෙන දිලිසෙන ලෝහමය දිස්නය සහිත කොටස් නිකල් කියන ලෝහය ආලේප කිරීමෙන් තමයි හදලා තියෙන්නේ. අභ්‍යන්තර හරය ළඟින් මම කියනවා ඝන අවස්ථාවේ පවතී කියලා.
මේ අභ්‍යන්තර හරය පුතේ දල වශයෙන් කිලෝමීටර් 1100ක් විතර කියලා හිතනවා. බාහිර හරය කිලෝමීටර් 2400ක් කියලා හිතනවා. මේ දෙකම එකතු වුණාට පස්සේ තමයි සම්පූර්ණ හරය කියලා ගන්නේ. සම්පූර්ණ පෘථිවි හරය කිලෝමීටර් 3500ක් කියලා හිතනවා. හරි මේ විදිහට ලකුණු කරගන්න මේ තොරතුරු ටික. හරි දැන් ඇඳලා ඉවරයි අත උස්සන්න පුතේ. So what do you think? Looks good, man. Oh, where's the muffler? I guess I should do a... ඕක ඇඳගන්න පුතේ. ඇඳගෙන ඉවරනට පස්සේ වීඩියෝ එකක් ෂෙයා කරන්නම් මම. හරිද? අත උස්සලා තියෙනවා 6 දෙනෙක්. සිනෙත්, සතිෂ්, සවිත, අස්රු ඇඳලා ඉවරන අත උස්සන්න පුතේ. තව විනාඩියක් දෙන්නම් පුතේ ඉවර කරගන්න. අස්රු සවිත ඉවර නම් අත උස්සන්න. හරි නේද? එහෙනම් ඔය කොටස් ටික නම් කරලා තියෙන්නත් ඕනේ පුතේ. බලන්න හරිද කියලා නම් කරලා තියෙනවා. හරය ප්‍රධාන කොටස් දෙකක් අයිති වෙන විදිහට හරය නම් කරලා තියෙනවා. රතු පාට කොටසයි අලු පාට කොටසයි දෙකම අහුවෙන විදිහට හරය නම් කරලා තියෙනවා. තැඹිලි පාට කොටස විතරක් ප්‍රාවරණ ඊට මතු පිටින් දුඹුරු පාට කොටස කබල කියලා නම් කරලා තියෙනවා. එතකොට මේ පුතේ වර්ණ ගන්න ගෙදරදී පාට කරගන්න ස්ක්‍රීන්ෂොට් එකක් අරගන්න. බාහිර හරයේ විශාලත්වය කිලෝමීටර් 2400ක් කියලා දාලා තියෙනවා.
ඒක ද්‍රව අවස්ථාවේ පවතින 110 නිකල් තියෙනවා කියලා දාලා තියෙනවා. අභ්‍යන්තර හරය කිලෝමීටර් 1100ක් විතර වෙනවා. ඒක ඝන අවස්ථාවේ තමයි පවතින්නේ. මේ දෙකටම ඉස්සරහින් සංගල වරහණක් දාලා පෘථිවියේ හරය කිලෝමීටර් 3500යි කියලා දාලා තියෙනවා. මේ තොරතුරු ඔක්කොම ටික තියෙනවද කියලා බලන්න. ස්ක්‍රීන්ෂොට් එකක් අරගන්න වීඩියෝ ක්ලිප් එකකට යන්න හදන්නේ. හරි මේ බලන්න. මේ පෙන්වන්න යන්නේ පුතේ ගිනි කන්දක වීඩියෝ එකක් බලන්නකෝ. They burn. Bottomless cauldrons fueled by an ancient wrath, bubbling and boiling thousands of miles beneath the surface and just waiting to burst through. සපේන්නේ හොඳයි සපේ හරිද? Volcanoes are scattered across the planet. දැන් මේ පෙනෙන පුතේ ලෝක සිතීමේ ගිනි කඳු පිහිටන ස්ථාන අපි ඊළඟ දවසේ කතා කරමු. දැන් මේක බැලුවොත් ඔයාලට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ආශ්‍රිත ප්‍රදේශවල ඇත්තටම ගිනි කඳු ඇතිවීමේ අවදානම සෑහෙන අඩුයි. ඒකට හේතුව අපි ලබන සතියේ කතා කරමු. මේ පෘථිවිය අපි කියනවා පෘථිවි කබල කොටස් වලට බෙදිලා තියෙනවා. භූත ඇටි කියලා අපි කියන ලබන සතියේ කතා කරමු. ඒ ගැන ඒ භූත ඇටි මායිම් වල තමයි මේ ගිනි කඳු වැඩිපුරම තියෙන්නේ. ප්‍රදේශ තමයි කහ පාටින් ත්‍රිකෝණ දාලා මේ ලෝක සිතීමේ පෙන්වන තියෙනවා. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ආශ්‍රිතව බොහෝ ප්‍රදේශවල ඒ විදිහේ ගිනි කඳු ඇතිවීමේ අවදානම ගොඩක් අඩුයි. 1,500 active volcanoes can be found across the world, But though countless others are on the ලෝකයේම සක්‍රිය ගිනි කඳු 1500කට අධික ප්‍රමාණයක් තියෙනවා කියලා කියන්නේ. ඊට පස්සේ අපිට මේ බලන්න අර භූත ඇටි වලට බෙදිලා තියෙන විදිහ. මේ පෘථිවි කබල විවිධ කොටස් වලට බෙදිලා ඔව් කියන පුතේ. සර් එතකොට මේ මයින් කියනකොට මූද යටත් තියනවාද ගිනි කඳු සමහර? ඔව් පුතේ මොහොත යටත් තියෙන්න පුළුවන්. මොහොත යට තියෙන ගිනි කඳු මේකේ ලකුණු කරලා නැහැ. මේ භූත ඇටි මායිම් වල මොහොත යටත් ගිනි කඳු පිපිරීම සිද්ධ වෙනවා. එහෙනම් මොහොත යට ගිනි කඳු පිපිරීමක් සිද්ධ වුණොත් එහෙම ඒකෙන් සුනාමි තත්ත්වයක් ඇති වෙන්න හැකියාව තියෙනවා. හරි. හරි අපි මේ දේවල් අපි ඊළඟ දවසේ කතා කරමු. දැන් අපි බලමු මොකද ගිනි කන්දක් මොන වගේද කියලා. මේ බලන්න. journey of these emissions begins ඔන්න බලන්න පෘථිවියේ අභ්‍යන්තරයේ තියෙන ඉතින් අපි දැන් අපි අර කලින් අද පුරවසටහන් වගේම තමයි මේක වලට පේනවා මතු පිටින්ම තියෙන ස්තරය පෘථිවි කබල බලා ගන්න පුළුවන් මේ. හරි. පෘථිවි කබල ඉස්සෙල්ලාම තියෙනවා ඊට පස්සේ මේ කොටස පෘථිවියේ ප්‍රාවරණයේ තියෙනවා මේ. ඇතුළතින් හරය තියෙනවා. ඒකේ පළවෙනියටම තියෙනවා අභ්‍යන්තර හරය ඊට පස්සේ පළවෙනිට තියෙන බාහිර හරය මේ. බාහිර හරය ඊට ඇතුළතින් තියෙන අභ්‍යන්තර හරය. ඔය විදිහට අපි විස්තර ටික ඉගෙන ගත්තානේ. ඒ ටික තමයි මේ පෙන්නන්නේ. deep underground in the Earth's core. The core, which can burn as hot as the surface of the sun, transfers its heat to the surrounding rock. මෙන්න මේ විදිහට In doing පෘථිවි හරයේ තියෙන උෂ්ණත්වය ඉහළට ගමන් කරනවා. the heat melts some of the rock. ඒ විදිහට පෘථිවි හරයේ තියෙන තාපය ප්‍රති උඩට ගමන් කරනකොට අර පෘථිවි ප්‍රාවරණයේ තිබෙන සමහර පාෂාණ ඉතාම අඩු උෂ්ණත්වයේදී ද්‍රව වෙනවා වෙන්න පුළුවන්. එතකොට මේ විදිහට මේ දැන් ওই දුබුරු පාටින් පෙන්වලා තියෙන්නේ ප්‍රාවරණයේ කොටස. මේ ප්‍රාවරණයේ කොටසේ සමහර පාෂාණ ද්‍රව වෙනවා. ඒ ද්‍රව වෙච්ච කොටසක් තමයි මේ රතු පාටින් පෙන්වලා තියෙන්නේ. This molten rock or magma is ඒවට තමයි ලාවා කියලා කියන්නේ. නැත්නම් මැග්මා කියලා කියන්නේ. lighter than the surrounding solid rock layer, so it rises through දැන් මොකද වෙන්නේ? ඒක මෙන්න මේ විදිහට එනවා පෘථිවි කබල ආසන්නයට. පෘථිවි කබල ආසන්නයෙන් ඒක පෘථිවිය මතට පිටවීමක් සිදු වෙනවා. vents in the Earth's crust, causing volcanic eruptions.
ඔය තියෙන ගිනි කඳ පුපුරන අවස්ථාවක් බලන්න. Now above ground, this magma ඊට is පස්සේ referred to as lava. මේකෙදි පුතේ පිට වෙන ලාවා මොකද වෙන්නේ මේ පෙන්නන විදිහට ගිනි කඳු වලින් පිට වෙන ලාවා ගංගාවක් විදිහට මෙහෙම ගලාගෙන යන අවස්ථාවක් තියෙනවා. එතකොට මේ අවස්ථාවේදී උෂ්ණත්වය සෙල්සියස් අංශක 1093ක් විතර කියලා මෙතන දාලා තියෙන්නේ. ෆැරන්හයිට් එක නම් 2000ක් විතර. හරි. පොළොව මත පිටට පැමිණෙනකොට උෂ්ණත්වය සෑහෙන අඩි 4000 5000 තියෙන්නේ නැහැ. 1093ක් විතර තමයි තියෙන්නේ. To lava, volcanoes may erupt with searing hot gas formed in the mantle. In a phenomenon called pyroclastic මේ විදිහට පුතේ ගිනි කන්දක් පුපුරන අවස්ථාවකදී මේ ප්‍රදේශයේම අලු වලින් සහ දූවිලි වලින් පිරීලා යනවා. මේ වේදී ජල මූලාශ්‍ර දූෂණය වෙනවා. ගංගා පානීය ජලය මේ දේවල් නැති ගස් කොළන් ගෙවල් දොරල ඔක්කොම මේ වගේ විශාල අලු වලාවකින් වැහිලා යනවා. මේක සමහරලාට දින කිහිපයක් තියෙන්නත් පුළුවන්. සතියක් දෙකක් තියෙන්නත් පුළුවන්. සමහරලාට ගුවන් ගමන් මාර්ග පවා මේ වේදී නතර කිරීමක් සිද්ධ වෙනවා. ඉතින් එතකොට ඒක විදිහට දුම් වලාවක් අහසටත් විසිරලා යනවා. හරි. ඉතින් මම මේ වීඩියෝ ක්ලිප් එක ඔයාලට ෂෙයා කරන්න ගෲප් එකට බලන්න. The VEI scale සම්පූර්ණ වීඩියෝ එක මම දාන්නම් පුතේ ගෲප් එකට. එතකොට එතනින් අරගෙන බලන්න. එහෙනම් අපි ඊළඟ දවසේ බලමු කොහොමද ඔය පෘථිවියේ තියෙන භූත ඇටි කියන්නේ මොනවද, ඒව චලනය වෙන ආකාර මොනවද, ගිනි කඳුළු තියෙන්නේ කොහොමද ආදී දේවල් ටික ඊළඟ දවසේ කතා කරමු. අදට පාඩම මෙතනින් එහෙනම් ඉවර කරන්නම් පුතේ. අභ්‍යාස අපිට බලන්න බැරි වුණාද ඊළඟ දවසේ අපි අභ්‍යාසය බලමු. කලින් පාඩමේ අභ්‍යාසය ඉවර කරලා තියන්න. එහෙනම් ආයිබෝවන් හැමෝටම ඊළඟ දවසේ පාඩමේ හම්බ වෙමු. ආයිබෝවන් සර්. ආයිබෝවන් පුතේ. ආයිබෝවන්. අයිබෝස් ආයිබෝවන්.